ආශාවෙන් ගත්ත දෙයක් අපේ හිතේ ශෝකේ බය උපදින්න වෙන හේතු නැහැ. ප්‍රිය දේවල්, ආශාවෙන් ඉන්න දේවල්, බැඳුන දේවල්, කාමයේ නිසා. යම් දවසක මේ කෙලෙස් අපේ හිතෙන් ප්‍රහාණය වුණොත් ශෝක වැළපීම් දුක් දුම්නස් උපදින්නේ නැහැ. මතක තියාගන්න, කන දේ අසුචි වෙනවා කියන එක සත්‍යයක් නම් ප්‍රිය මනාප දේන් දුක උපදිනවා කියන එක සත්‍යයක්. අනිවාර්යෙන් අම්මට අපි ප්‍රියයි, තාත්තට ප්‍රියයි, එයාලා අපිට ප්‍රියයි. අපි එයාලට ආදරෙයි, අපි එයාලට තණ්හාවයි. දරුවන්ට, නෝනට, මහත්තයාට අපි ආසයි, ප්‍රියයි, බැඳිලා ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් දුකක් විඳින්න තියෙනවා. එහෙනම් කොහොමද මේ විඳින දුකෙන් නිදහස් වෙන්නේ? ක්‍රමයක් තියෙනවා. දැන් අනිවාර්යෙන් දුක විඳින්නම වෙනවනේ. ඊට කලින් මේක හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ මේක. දැන් බැඳුන නිසානේ දුක උපදින්නේ. හොඳට හිතෙන් බලන්න. ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලව පුංචි කාලේ හැදුවේ ඔතෙන්ට ගේන්න නෙවෙයි. ඊනොට ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ද. ඔයාලා කරන රස්සාව, ඔයාලගේ විවාහය. ඒ නිසා අපි කොච්චර ප්ලෑන් කළත් එක එක්කෙනා ගේන ස්වභාවයක් තියෙනවා ජීවිතේ. එක එක්කෙනාගේ ජීවිත පැවැත්මක් තියෙනවා. මම මේ කියන කාරණාව තේරෙනවද? ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ ජීවිතේට මුහුණ දෙන්න ඕන. ඒතර මම කිව්වා අපි ජීවිතේ කාගේ ප්‍රියමනාප බැඳීම් දේවල් බැඳුන අය, ප්‍රියමනාප අය අපේ ජීවිතේ ඉන්නවා. එතකොට අනිවාර්යෙන් ප්‍රියමනාප දෙයින් වෙන්වීමේ දුක භුක්ති විඳින්න වෙනවා. ඊට කලින් කොහොමද මේක වළක්වා ගන්නේ කියලා ක්‍රමයක් තියෙනවා. අතීතේ එක ගෙදරක අම්මයි තාත්තයි පුතයි දුවයි යේලි 16යි 6 දෙනෙක් හිටියා. මේ අය නිතර පින් දහම් කරගෙන හිටියේ. තාත්තා නිතර කිව්වා හැම වෙලාවෙම ඔයාලා හිතන්න අපි මැරෙනවා කියලා යම් දවසක. කොහොම හරි කොයි විදියට කොයි හරි තැනක ජීවිතයේ එක්තරා වයසක දවසේ එක්තරා වෙලාවක කවුරු ළඟ ඉන්න පුළුවන්, නොඉන්න පුළුවන්. මරණය කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද දන්නේ නැහැ. අනිවාර්යෙන් මැරෙනවා. රාත්‍රියේ නිදා ගන්නකොට හිතන්න දැන් තාත්තා දරුවන්ට කියනවා ගෙදර අයට එළි වෙනකල් ඉඳීද දන්නේ නැහැ. උදේ නැගිටලා හිතන්න මං ජීවත් වෙලා මං අද දවසේ ඉඳීද දන්නේ නැහැ. හවස් වෙනකොට හිතන්න මම අද දවසේ හිටියා අද රෑ මැරෙයිද දන්නේ නැහැ. යම් දවසක යම් දිනයක යම් තැනක යම් විදිහකට මැරෙන්න පුළුවන්. ඕක ඔයාලා නිතර පුරුදු කරන්න කියලා කිව්වා. ඒ අයක පුරුදු කළා. ඔන්න තාත්තයි පුතයි කුඹුරු කොටද්දී පස්පිඩැල්ලේ යට ඉඳලා සර්වේක් ඇවිල්ලා පුතාට දෂ්ට කළා. එහෙම කටින් පෙන දාගෙන වැටුණා. තාත්තා දුවගෙන ළඟට ආවා. පුතා මැරුණා. එහෙම හුස්මක් හෙළුවා තාත්තා. දැන් පුතා මැරුණා. එහෙම හුස්මක් හෙළුවා තාත්තා. එච්චරයි. පුතා උස්සගෙන ගිහිල්ලා ගහක් යට තියලා සරමින් වහලා ආයෙ කුඹුරු කෙටුවා. ඇඬිලි නෑ. ඊට පස්සේ එතනින් මිනිස්සෙක් ගියා. පින්වත ඔබ අපේ ගෙවල් ළඟින්ද යන්නේ? ඔව් මං ඒ පැත්තෙන් තමයි යන්නේ. අපේ හාමිනේට කියන්න එක කෑම එකක් අරගෙන සුදු ඇඳගෙන එන්න කියලා. ඊට පස්සේ ඒ මිනිස්සෙක් ගිහිල්ලා කිව්වා අර බිරින්දට. බිරින්ද ඇහුවා ඔබ කිව්වේ කවුද? කිව්වේ ඔබේ ස්වාමියා කිව්වා. එහෙනම් එක කෑම එකයි කිව්වේ තව එක්කෙනෙක් නැහැ. එහෙනම් දැන් ස්වාමියා නම් කිව්වේ එහෙනම් පුතා නැහැ. සුදු ඇඳගෙන ඉන්න කිව්වේ අනිවාර්යෙන් මැරිලා. දෝරිකව දෝ යන් අපි කෑම අරන්
යේලිට කිව්වා යන් කියලා 3 දෙනාම ගියා. එහෙම මිනිහ අරන් මේක ඇත්තටම වෙච්ච දෙයක්. මේ තාත්තා අපේ මහ බෝධිසත්වයෝ. මහ බෝධිසත්වයෝ. ඒ මැරිච්ච පුතා රාහුල එදත් මරණ සතියෙන් ශෝක නොවි හිටියනම් අර ඉපදිච්ච දවසේ ඇස්වලට කඳුළු උනන්නේ නැහැ මහ බෝධිසත්වයන්ගේ. ඒ සසරේ වඩපු හිත පටු මිනිස්සු ඒක කොයි විදියට දැක්කත් මල ගෙදරක අඬන්නේ නැති වුණොත් අද කාලේ කී දෙනෙක් බයිනවද කියලා බලන්න. අර කිගේ ඇහැට කඳුලක්වත් එන්නේ නැහැ කියලා. මේ ධර්මයේ කියන්නේ උඩුගම්බලා යන එකක්. මිනිස්සු යන්නේ යටිගම්බලා. අනුසෝතගාමී ගඟ ගලන පැත්තට මිනිස්සු යන්නේ. අඩන් නැති ජීවිතේ පටිසෝතගාමී උඩ පැත්තට යන්නේ. කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. දුර්ලභ මිනිස්සු ටිකක් මේක කරන්නේ. අඩන් නැතුව ඉන්න එක. ඊට පස්සේ ඇවිල්ලා ඔක්කොම ටික එකතු වෙලා දර ගොඩක් ගහලා ගිනි තිබ්බා. සක්කර දේවේන්ද්‍රයාගේ ආසනය උණු වුණා. සක්දෙවිඳු එතෙන් ඇවිල්ලා අහනවා. අද දඩේමක් කළානේ බමුණෙක් විදිහට ඇවිල්ලා අහනවා. දඩේමක් කළානේ අපි දඩයන් කළේ නැහැ කිව්වා. එහෙනම් මේ ගිනි තියන්නේ මේ දඩයන් කරපු සතෙක්නේ. සතෙක් නෙවෙයි කිව්වා. පුතා. අර බ්‍රාහ්මණයන් කම්බුලේ අතේ තියාගෙන කියනවා මගේ අපේ පුතා මැරුණාට පස්සේ තාත්තා කෙනෙක් විදිහට ඇහැට කඳුලක් උනන්නේ අනිවාර්යෙන් වද දීපු දරුවෙක් නේද කිව්වා. වද දීපු දරුවෙක් නේද? මරණයම ඔබට සැප කැන්දුවා නේද? එහෙම නෑ කිව්වා. මම දැකලා තියෙනවා අර බ්‍රාහ්මණය කියනවා තාත්තා කියනවා මම දැකලා තියෙනවා සර්පයෝ හැව ඇර කාලයකින් හැවාරිනවා ආය යනවා ආය කාලයකින් හැවාරිනවා ආය යනවා. ඒ වගේ මගේ පුතා සංසාර ගමනේ ඇවිල්ලා මේ මනුස්ස ජීවිතේ නැමැති හැව අත්හැරියා. ආයෙ තැනක ඉපදිලා ඇති කිව්වා. ඕක තමයි කොහොම මේ සංසාරෙම අපි කළේ. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. මට එකකින් අඬන්න දෙයක් නැහැ කිව්වා. හේතුව තමයි බ්‍රාහ්මණය මම ඇඬුවට එයාට ඇහෙන්නේ නැහැ. ලස්සන කතාවක් ඒක. මම ඇඬුවට එයාට ඇහෙන්නේ නැහැ. අපි කරන දේවල් එයාට පේන්නේ නැහැ. අපි අඬන වැළපෙන කරන දේ එයාට පේන්නේ නැත්තම් අපි කවුරු වෙනුවෙන්ද අඬන්නේ? ඒ නිසා මම අඬන එක එයාට ඇහෙනවනම් මං අඬනවා කිව්වා. පුදුමයි ජීවිතේ. ඔබද මේවා සිහි කරන්න ශෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. අඬන ජීවිතෙන් වෙනස් වෙන්න පුළුවන්. මට නම් මේ වචනේ ඇසීමත් ප්‍රියයි. අඬනකොට එයාට ඇහෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙමද? ඊට පස්සේ අම්මගෙන් ඇහුවා මේ මෙයා ඔයාගේ කවුද? ඊට පස්සේ කිව්වා මේ මගේ එකම පුතා මං දස මාසයක් කුසී දරගෙන හිටපු දරුවා කිව්වා. පුදුමයිනේ. අනිවාර්යෙන් වද දීපු දරුවෙක් වෙන්න ඕන කිව්වා. අම්මා කෙනෙක්ගේ ඇහැට කඳුලක් උනන්නේ නැහැ කියන්නේ පිරිමිනම් කමන්නේ නැහැ කිව්වා දැඩි හිතක් තියෙනවා. අම්මා කෙනෙක්ගේ ඇහැට කඳුළු වෙන්නේ නැහැ කියන එක දරා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණය අපි කසාද බැඳා. කසාද බැඳලා මේ පුතා ඕන කිය අපේ හිත හිටියේ නැහැ. අපේ බරට දරුවෙක් ආවා. නොදන්වාම ආවා. නොදන්වාම ගියා. දැන් අපි බණ කිය ඉන්නකොට අරහෙන් මිනිස්සෙක් එනවා. අපි එන්න කියලා නෙවෙයි. ඒ මිනිස්සු ඇවිල්ලා අර දොරෙන් යනවා. අපිට ප්‍රශ්නයක්ද? එච්චර මරණ සතිය වඩලා නොදන්නාම අපේ ලෝකෙට එනවා. නොදැනගෙනම යනවා. කොහොමද අම්මා? ඇත්තටම අපි අම්මා තාත්තා වෙනුවෙන් ගොඩාක් අඬනවා. ඇත්තටම අපි මව කුසක ඉපදෙනකොට අපේ අම්මා මේ තාත්තා කියලා අපි දැනගෙන දාවේ. මේ දරුවෝ දැනගෙන දාවේ. එච්චර හිතනවා. අනාගතේ ශෝකයෙන් නිදහස් වෙන්න නම්
දුකින් නිදහස් වෙන්න හිතන ක්‍රමේ හදා ගන්න. මරණය ගැන. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයෙක් කියනවා හා එහෙමද? එතකොට අර නංගිගෙන් ඇහුවා මේ කවුද? ඊට පස්සේ කිව්වා මම නංගි මේ මැරුණේ අයියා. සහෝදරයෝ කොච්චර ආදරෙන් දින්න ඕනේ. තමන්ගේ සහෝදරයා මැරෙද්දී ඇහැට කඳුලක් උනන්නේ නැහනේ. වෛරෙන් නේද හිටියේ කිව්වා සහෝදරයා ගැන. අනේ නෑ කිව්වා. කිව්වා මේ ඇඬුවට පස්සේ එක දෙයයි වෙන්නේ කිව්වා. ඒ තමයි කෙට්ටු වෙලා ඇස් යට ගිහිල්ලා දුකම ප්‍රකට වෙනවා කිව්වා. අඬීමෙන් වෙන දෙයක් නම් වෙන්නේ නැහැ කිව්වා. කෙට්ටු වෙන එකයි ඇස් යට ගිහිල්ලා මූණ කළු වෙන එකයි විතරයි කිව්වා වෙන්නේ. මම ඒක කල්පනා කළා කිව්වා. ඇයි අයියට පණෙන්නේ නැහනේ? ඇත්තටම ඇඬිල්ලෙන් වෙන දෙයක් තියනවද කියලා බලන්න. අපි මිනිහක් ළඟ අඬ ඉන්නකොට අපේ ඥාතින් ඇවිල්ලා අනේ අක්කේ මේ පන පිටින් හිටිය කෙනා නේද මැරුණේ කියනවා. ඉතින් ඇත්තටම ඒකනේ උනේ. ඔව් නංගි පන පිටින් හිටපු කෙනා මැරුණේ කිය. ඒක තමයි කියලා අඬලා හිමීර පිටිපස්සෙන් ගිහිල්ලා මේ තව මොනවාරි එක්කෝ පිරිමි අය විටක් කනවා, එක්කෝ කැරන් ගහනවා, අර අය ගිහිල්ලා පපඩම් බදිනවා. ඒ වෙලාවට විතරයි. ඒ කියන්නේ ඒව කියලා දෙන්න කවුරුත් නැහනේ. ඒතර පුංචි කාලේ ඉඳලා අපේ හිතට එන්නේ මැරුණොත් අඬන්න ඕන. නමුත් ඔයාලට දැන් ධර්මයේ ඇහෙනවා. අඬන කෙනාට ඉතුරු වෙන්නේ කෙට්ටු බවයි ඇස් යටට ගිහිල්ලා මූණ අඳුර වෙන එකයි විතරයි. මැරිච්ච කෙනාට ඇහෙන්නෙත් නැහැ, පණෙන්නෙත් නැහැ. බිරිඳගෙන් ඇහුවා මේ කවුද? ස්වාමියා. මේ ඔක්කොම හරි කියන්නකෝ. ස්වාමියෙක් මැරෙනකොට බිරිඳ අඬන්න ඕන නේද? ඊට පස්සේ කිව්වා මම අඬන්නේ නැත්තේ පුංචි ළමයි ඔඩොක්කුවේ වඩාගෙන ඉන්නකොට පොයේ දවසේ ඈත ආකාශයේ රවුම් තැටියක් වගේ හඳ තියෙනවා. පුංචි ළමයා අර හඳ පෙන්නලා අම්මට කියනවා අම්මා අර හඳ ඕන මට. අම්මා අර හඳ ඕන මට. පපුවට ගහනවා අත් දෙකෙන්. අර හඳ ඕන මට. හඳ ඉල්ලලා අඬන පුංචි ළමයාට ඇඬිල්ල විතරයි ඉතුරු වෙන්නේ. මගේ ස්වාමියා මිය ගියා. ඔහු වෙනුවෙන් මම හැඬුවොත් හඳ ඉල්ලා අඬන ළමයාගේ මගේ වෙනසක් නැහැ කිව්වා. කරන්න බැරි වැඩක් කිව්වා. කොහොමද මොලේ? ඊට පස්සේ දාසිය හිටියා. කවුද මේ කියලා ඇහුවා. ඊට පස්සේ මගේ ස්වාමියා. මම යටතේ වැඩ කරන දාසි මං. එහෙනම් අනිවාර්යයෙන් මේ මැරිච්ච කෙනා ඉද්දින් උඹට හොඳට තඩි බාලා තියනවා කිව්වා. ඒකයි මේ මැරුණාට පස්සේ අඬන්නේ නැත්තේ. අනේ නෑ කිව්වා මට හරියට දයානුකම්පාවෙන් උපස්ථාන කළේ කිව්වා උපකාර කළේ. මං අතින් වතුර ගේනකොට කල බිඳිලා තියෙනවා කිව්වා. වතුර ගේනකොට කලේ බිඳිලා තියෙනවා මං අතින්. ඒ බිඳිච්ච කලයක් කවදාවත් ආයේ තිබ්බ විදිහට හදන්න බෑ කිව්වා. ලෝකේ කවුරු හරි කෙනෙක් ඉරිදියෙන් කැඩිච්ච කලේ පාස්සයි කිව්වා. ඉරිදියෙන්වත් මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ කිව්වා. නිසා මං කොමඩ දඬන්නේ කියලා ඇහුවා. ඒ දාසී තමයි කුජුත්තරා. කුජුත්තරා. ඒ මෑනියෝ තමයි කේවා. නැගණිය උත්පලවන්න. මේ විදිහට සසර මැරුණේ රාහුල කුමාරයා සංසාරේ. තාත්තා තමයි මහ බෝධිසත්වයෝ. මේ කතාවෙන් ගත්තොත් ඔය උරංග කියන ජාතකය ජාතක කතාව අනාගතයේ වෙන දේ සිහි කර කර සිටීම අනාගතේ දුක අඩු කරනවා. ඒ නිසා වෙන්වත්නි ප්‍රිය දේවල් නිසා අනිවාර්යයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදිනවා. මේකෙන් ගැලවෙන්න තියෙන්නේ මරණය හිතීම.
මරණයම හිතන්න ඕන වෙලාවක ඕන මොහොතක ඕන වෙලාවක මම මැරිලා යයි. මගේ අම්මා මගේ තාත්තා ඕන වෙලාවක ඕන මොහොතක ඕනම තැනක මැරෙන්න පුළුවන්. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මගේ බිරිඳ, මගේ ස්වාමියා, මම ආදරය කරන කෙනා, මගේ දරුවෝ මරණයටපත් වෙන්න පුළුවන්. ඇයි අම්මලා තරුණ වයසේම චූටි දරුවෝ මැරෙනවනේ? තමන්ට විතරක් වෙච්ච එකක් නෙවෙයිනේ. සමාජයේ ලෝකේ සිද්ධ වෙනවනේ පොඩි දරුවෝ මැරෙන ඒවා. ඉතින් ඒ නිසා එක එක ආකාරයෙන් මරණය සිහි කරන්න ඕන. දැන් බලන්න අර දාසි මරණය සිහි කළා තියෙන්නේ වතුර කලෙත් එක්ක. වතුර කලේ වැටිලා කැඩිච්ච ගමන් එයාට මරණ සංඥාව ආවේ. මේ කලේ කැඩුනට පස්සේ ආයෙ එකතු කරන්න බෑ. ඒ වගේ අපි මැරුණාට පස්සේ මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ. එක එක විදියට හිතනවා. මේ ගහක මලක් වුණත් හැදිලා පරවෙලා වැටෙනවා. ගහක මලක් හැදිලා පරවෙලා හැදිලා පිපිලා පරවෙලා වැටෙනවා කියන එක අපි දන්න නිසා ඒක පරවෙලා වැටෙද්දී අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මැරෙන බව අපි දන්නේ නැති නිසා තමයි මරණයේදී දුක උපදින්නේ. ගෙඩියක් හැදිලා ඉදිලා වැටෙනවා කියන එක අපි දන්න නිසා අඹ ඉදි වැටෙද්දී ප්‍රශ්නයක් නැහැ. අපි මැරෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැති නිසා, දන්නේ නැති නිසා මරණයේදී ඇයි මෙහෙම වුනේ කියනවා. කොච්චර මිනිස්සු කියනවද කටවල් වලින් මරණයකදී ඇයි මෙහෙම වුනේ කියලා? ඇත්තටම ඇසිය යුතු දෙයක්ද ඒක? ආනන්ද ස්වාමීන් වහන්සේ පවා ස්වාමීනි අහවල් කෙනා මැරුණාට පස්සේ කොහෙද ඉපදුනේ? අහවල් කෙනා මැරුණා කොහෙද ඉපදුනේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අනච්චරියං කෝපන ආනන්ද මනුස්ස භූතානං කාලකතා. මිනිස්සු මැරෙනවා කියන එක ආශ්චර්යයක් නෑ ආනන්ද. ඒ නිසා මිනිස්සු මැරෙන ගානේ කොහෙද ඉපදුනේ කියලා ඇහුවොත් තථාගතයන් වහන්සේට වෙහෙසක්. මිනිස්සු මැරෙනවා කියන එකේ පුදුමයක් නෑ කිව්වා. ආනන්ද ඒ නිසා මැරුණාට පස්සේ Taman සතර අපායෙන් නිදහස්ද කියලා හොයාගන්න ක්‍රමේ ඉගෙන ගන්න කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, ආර්යකාන්ත සීලෙන් යුක්තයි නම් තමන්ම දන්නවා කොහොම මැරුණාට පස්සේ දුගතිය යන්නේ නැහැ කියලා. මැරුණාට පස්සේ යන තැන හෙව්වම හරි කිව්වා. ඒ නිසා ඔබ මරණය ගැන කල්පනා කරන්න. වෙනස් වෙනවා කියලා හිතන්න. අපි ගත්තොත් එහෙම අපේ ගෙදර 5 දෙනෙක් ගත්තොත් 5 දෙනා ලෝක 5කින් ආවේ. ලෝක 5කින් ආපු 5 දෙනා එක අදහසකට ගන්න බෑ. 5 විදිහකට හිතන්නේ. ඒ නිසා මේ අය අනිත්‍යයි කියලා කල්පනාවට අපි එන්න ඕන. වෙනස් වෙනවා කියන කල්පනාවට එන්න ඕන. අපි ආදරය කරන කෙනෙක්, අපි කැමති කෙනෙක් වෙනස් වෙද්දී දුක උපදින්නේ අපි එයා වෙනස් වෙනවා කියන හිතවිල්ල අපිට නැති නිසා. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සත්‍ය කල්පනා කිරීම තරම් නම් දුකින් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැත. සත්‍ය කල්පනා කිරීම තරම්. ඒ නිසායි චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාට දුක නැත්තේ. දුක අවබෝධ කරපු කෙනාට දුක නැත්තේ ඒ නිසා. එයා දන්නවා. උපසේන රහතන් වහන්සේට පොළඟෙක් දෂ්ට කළා, hina වීගෙන එහෙම සැතපුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා කිසිම වෙනසක් නැහැ නේ ශරීරේ. කිව්වා මේ විසිරෙන ශරීරේ විසිරෙන එකක් විදිහට දන්නේ නැති කෙනෙකුට නම් මූණේ ඉරියව්වක් හරි වෙනස් වෙයි කිව්වා. මා දන්නා නිසා මට මොන වෙනසක්ද කියලා ඇහුවා. ඒ නිසා සත්‍ය කල්පනා කරන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ප්‍රිය දේවල් නිසා දුක උපදිනවාමයි. මරණය කලින්ම කල්පනා කළොත් ප්‍රියයන්ගේ මරණයේදී හිත හදාගන්න පුළුවන්. දැන් ওই ලෙඩ වෙලා ඉඳලා ආච්චිලා වයසට ගිහිල්ලා ඉඳලා මැරුණාට පස්සේ පොඩ්ඩක් දැනෙනවා අඩුයි. එකපාරම කෙනෙක් මැරිච්ච ගමන් දැනෙනවා වැඩි.
ඇයි අර ලෙඩ වෙලා සුව කරගන්න අමාරු වෙනකොට නිතර හිතෙනවා මැරිද දන්නේ නැහැ කියලා. යන්තම් හිත හැදෙනවා. හොඳ කෙනෙක් හොඳට ඉන්න කෙනෙක් මැරෙයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා දුක වැඩි වෙනවා. ඒ නිසා අනාගතේ දුක් විඳින්න කැමති නැත්තම් ඖෂධයක් ගන්න දැම්ම. දුක නැති කරන ඖෂධේ. අනාගතේ මරණයේදී ඇතිවෙන දුක නැති කරන ඖෂධය මොකද්ද පින්වත්නි? මරණ සතිය. වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා, තමාගේ වසඟේ පවත්වන්න බෑ කියන ඒවා නිතර නිතර කල්පනා කරන්න. එතකොට දුකින්, ශෝකින්, සංතාපයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ තමයි ධර්මය. ඒ තමයි දුක් නැසන ධර්මය. ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් ඖෂධයෙන් ඔබ කාගේ ශෝක සංතාප රෝග සංසිඳේවා. සාදු සාදු සාදු